ඔන්න එහෙනම් පටන් ගන්නවා මොනවා හරි ඒ කියන්නේ ඔයාලට ඇහෙන්නේ නැත්තම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මට කරගෙන යනකොට කියන්න ඕන කවුරු හරි. හොඳද? දැන් ඇහෙනව නේද හැමෝටම? ඔව් ඇහෙනවා. එහෙනම් ඔන්න කරනවා. එතකොට මෙහෙමයි මේක ඉස්සෙල්ලම තියෙන්නේ අපිට මේ තියරි ටිකක් තියෙන්නේ. වැලියු කියලා කියන්නේ මොකද්ද? වටිනාකම මොකද්ද කියලා. එතකොට මේ වැලියු එක ගැන කියනකොට මොනවත් වෙන සවුන්ඩ් එකක් ඇහෙන්නේ නැහැනේ. මගේ සවුන්ඩ් එක පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවා. එහෙනවා නංගි. එතකොට අවුලක් නැහැ. මේ හරි. එතකොට මේ වැලියුස් වල එක එක වැලියුස් කීපයක් සම්බන්ධයෙන් තියරි ටිකක් තමයි කියලා තියෙන්නේ. එතකොට එකෙන් පළවෙනි එක තමයි තියෙනවා ලික්විඩේෂන් වැලියු එකක් කියන එක. එතකොට ලික්විඩේෂන් වැලියු එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපි මොකක් හරි අපේ ළඟ ඇසෙට්ස් එකක් තියෙනවා. ඒ වගේම ගෲප් ඔෆ් ඇසෙට්ස් තියෙනවා. මොකක් හරි වත්කමක් හරි එහෙමත් නැත්නම් වත්කම් කාණ්ඩයක් හරි තියෙනවා. ඒ දේවල් අපි මුදල් බවට පත් කරලා අපිට ගන්න පුළුවන් වටිනාකමට තමයි අපි කියන්නේ ලික්විඩේෂන් වැලියු එක කියලා. ඒක තමයි ලික්විඩේෂන් වැලියු එක කියලා කියන්නේ. එතකොට මේව පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ අර තියරි විදියට විතරයි. මේව වැඩි ලික්විඩේෂන් වැලියු එකෙම පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි වැලියු එක තමයි කියන්නේ මොකද්ද? going concern වැලියු එක. එතකොට මේ going concern වැලියු එකක් කියලා කියන්නේ අපි හැමෝම දන්නවා මොකද්ද මේ going concern concept එක කියලා කියන්නේ. අඛණ්ඩ පැවැත්ම සංකල්පය කියන එකනේ going concern කියලා කියන්නේ. එතකොට going concern වැලියු එක කියලා කියන්නේ මේ තව එකක් මේ කාට හරි රෙකෝඩ් කරන්න පුළුවන් නම් රෙකෝඩ් කරන්නකො මේ උදේශිකාක්ක කිව්වේ පොඩ්ඩක් රෙකෝඩින් එකක් දාන්න කියලා. මම රෙකෝඩ් කරනවා. හා. එතකොට going concern value එකක් කියලා කියන්නේ අපි දන්නවා going concern concept එක කියලා කියන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය. ඒ කියන්නේ අඛණ්ඩව ව්‍යාපාර කටයුතු කරගෙන යන මොකක් හරි operating business එකක් ඉන්නවනම් අන්න ඒක කවදක හරි විකුණනොත් අපිට ලබා ගන්න පුළුවන් අගේ තමයි going concern value එක කියලා කියන්නේ. හරිද? ඒතර going concern concept එක කියලා කියන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය. going concern value එක කියලා කියන්නේ ඒක. ඊට පස්සේ ස්ලයිඩ් එක ඉවරයි. ඊට පස්සේ ඊළඟ එක තමයි තවත් වැලියු එකක් තියෙනවා බුක් වැලියු කියලා. ඒතර බුක් වැලියු කියලා කියන්නේ අපි හැමෝම දන්න ධාරණ අගය. ධාරණ අගය අපි දන්නවනේ දැන් ෂෙයා පාඩම කරනකොට එහෙම අපි එක එක වත්කම් වල ධාරණ අගය ගණනය කරනවා. ඒ වගේ තමයි අපිට පුළුවන් අපේ ආයතනයේ ධාරණ අගය ගණනය කරන්න. දැන් වත්කමක් කිව්වොත් වත්කමක ධාරණ අගය ගණනය කරන හැටි අපි දන්නවනේ මේක කියලා තියෙන්නේ. බුක් වැලියු එකක් කියන එක and assets වත්කමක වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා ෆර්ම් එක ආයතනයක වෙන්නත් පුළුවන්. එතකොට වත්කමක කිව්වොත් මොකද වෙන්නේ? වත්කමක බුක් වැලියු එක කියන්නේ අපේ තියෙන කොස්ට් එක ගන්න ඕනේ ඉස්සෙල්ලම. අපේ කියන පිරිවැය අරගෙන ඒකෙන් අපි කරන්න ඕනේ අපේ තියෙන සමුච්චිත ෂෙයා අඩු කරලා දාන්න ඕනේ. accumulated depreciation අඩු කරන්න ඕනේ. cost minus accumulated depreciation තමයි අපි කියන්නේ assets එකක තියෙන book value එක කියලා. ඒ assets එකනේ. දැන් අපි බලමු ෆර්ම් එකක book value එක කියලා කියන්නේ මොකක්ද කියලා. ෆර්ම් එකක book value එකක් කියලා කියන්නේ ෆර්ම් එකක තියෙනවනේ මේ ඇසෙට් ඒ කියන්නේ වත්කම් තියෙනවනේ. ඒ වත්කම් වලින් සියලුම වගකීම් සහ අපිට පුළුවන් වරණීය කොටසුත් අඩු කරන්න. එතකොට අපිට එනවා ෆර්ම් එකේ තියෙන ධාරණ අගය. ඒතකොට ෆර්ම් එකේ ධාරණ අගය හොයන්නේ කොහොමද? අපේ තියෙන මුළු වත්කම් අරගන්න ඕනේ. මේ මුළු වත්කම් වලින් අඩු කරන්න ඕන මුළු වගකීම් සහ වරණීය කොටස්. වරණීය ලාභාංශ නෙවෙයි වරණීය කොටස්. හරිද? ඔන්න එහෙම තමයි ෆර්ම් එකක තියෙන අපි බුක් වැලියු එක හොයාගන්නේ. එතකොට ඔයගොල්ලෝ දැන් තේරෙනවා බුක් වැලියු එක හොයන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා ඒ තියෙන වැලියු එකේම තව වැලියු එකක්. දැන් අපි ලික්විඩේෂන් වැලියු ගැන කතා කරා, බුක් වැලියු ගැන කතා කරා. දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ මාකට් වැලියු ගැන. අපි හැමෝම දන්නවා මාකට් වැලියු එකක් කියලා කියන්නේ මොකද්ද? මොකක් හරි ඇසෙට් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ගූඩ් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි සර්විස් එකක් වෙන්න පුළුවන්. ඕනම එකක් වෙළඳපොළ තුළ විකිණන අගයක් තියෙනවනේ. අන්නේ වෙළඳපොළ තුළ විකිණන අගය තමයි අපි කියන්නේ මාකට් වැලියු එකක් කියලා. ඊට පස්සේ මාකට් වැලියු එක ටිකක් ඉම්පෝටන්ට්. හරිද? අපිට තීරණයක් ගන්න යනකොට ওই මාකට් වැලියු එක දිහා බලන්න වෙනවා. තීරණයක් ගන්න යනකොට ඊළඟට අපිට බලන්න වෙන දේ තමයි ඉන්ට්‍රින්සික් වැලියු. ඉතාමත්ම වැදගත්. දැන් අපි මේ කතා කරනවනේ මේ බොන්ඩ් වැලුවේෂන් කියලා පාඩම. ඒ පාඩමේදීම තනිකරම හොයන්නේ අපි ඉන්ට්‍රින්සික් වැලියු එකම තමයි හොයන්නේ. ඒ නිසා බලන්න ඕනේ මොකද්ද මේ ඉන්ට්‍රින්සික් වැලියු එක කියලා කියන්නේ කියලා. ඒතකොට සාමාන්‍යයෙන් මම මේකේ තියෙන එක නෙවෙයි සාමාන්‍යයෙන් ඉන්ට්‍රින්සික් වැලියු එකක් කියලා කියන්නේ මේක. ඒ කියන්නේ කිසියම් වත්කමක් නිසා ජනනය වෙන ශුද්ධ මුදල් ප්‍රවාහ තියෙනවනේ. අන්නේ කියන ශුද්ධ මුදල් ප්‍රවාහවල වර්තමාන අගයට තමයි අපි කියන්නේ ඉන්ට්‍රින්සික් වැලියු එක කියලා. මොකද්ද ඉන්ට්‍රින්සික් වැලියු එක කියලා කියන්නේ? ජනනය වෙන ශුද්ධ මුදල් ප්‍රවාහ තියෙනවනේ. ඒ ශුද්ධ මුදල් ප්‍රවාහවල වර්තමාන අගය. ඉංග්‍රීසි වලින් කියනවා නම් අපි කියන්නේ
present value of the future cash flows කියන එක තමයි intrinsic value එක කියලා කියන්නේ. දැන් මේකේ නිර්වචනයේ තියෙනවා මොකද? Represent the prices security ought to have based on all the factors bearing valuation. Valuate කරනකොට අපි සලකා බලන සියලුම සාධක අපි සැලකිල්ලට ගත්තොත් ඒකේ තියෙන්න ඕන value එක තමයි අපි කියන්නේ intrinsic value එක කියලා. සරලව මතක තියාගන්න market value එක කියලා කියන්නේ කිසියම් වත්කමක් ට්‍රේඩ් වෙන ගාන intrinsic value එකක් කියලා කියන්නේ ලැබෙන ශුද්ධ මුදල් ප්‍රවාහවල තියෙන වර්තමාන අගය තමයි intrinsic value එකක් කියලා කියන්නේ. ඊට පස්සේ දැන් ඔන්න අපි කතා කරන්න යන්නේ ওই තියෙන bond valuation කියන එක. දැන් ඒකෙදි ඉස්සෙල්ලම අපිට ඉගෙන ගන්න තියෙනවා මොනවද අපිට මේකෙදි පාවිච්චි කරන්න තියෙන important terms. ඒ කියන්නේ මොනවද තියෙන වගන්ති. ඒ කියන්නේ මොනවද නිර්වචන අපිට තියෙන. ඊට පස්සේ types of bonds. ඒ කියන්නේ bonds උත් තියෙනවා එක එක වර්ග. දැන් අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් සමහර bonds තියෙනවා. ඒ bonds අපිට අනාවර්තව පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අනන්තයක් දක්වා. ඒ කියන්නේ සීමාවක් නැහැ කාල සීමාවක්. සමහරක් ඒවල කියලා තියෙන මේ අවුරුදු ගානට විතරයි මේ බොන්ඩ් එක තියාගෙන යන්නේ එහෙම. ඒ වගේ එක එක පදනම් කරගෙන අපිට එක එක බොන්ඩ්ස් තියෙනවා ටයිප්ස්. ඊට පස්සේ තියෙනවා අපි ඊළඟට කරන්නේ ඒ ටිකත් ඉගෙනගෙන අපි බොන්ඩ්ස් ටික වැලියු කරනවා. කොහොමද වැලියු කරන්නේ කියලා බලන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ බොන්ඩ් වැලියු කරනකොට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට ඇනුවලි අපිට මොකක් හරි රිටර්න් එකක් ලැබෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ නේ. ඇනුවලි මොකක් හරි ආදායමක් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නෑ. සමහර බොන්ඩ්ස් තියෙනවා සමහර සිකියුරිටිස් තියෙනවා අපිට ආදායම ලැබෙන්නේ සෙමි ඇනුවල්. ඒ කියන්නේ මාස 6කට සැරයක් එහෙම. එතකොට අපි බලන්න ඕනේ එතකොට කොහොමද අපි බොන්ඩ් එකක් වැලියු කරන්නේ කියලා. ඔන්න ওই ටික ගැන අපි ඉගෙන ගන්න යන්නේ. ඊට පස්සේ දැන් ඔන්න මම කියවනේ ඉස්සෙල්ලම අපි ඉගෙන ගන්නේ ටර්ම්ස් ගැන කියලානේ. ඉස්සෙල්ලම අපි බලමු බොන්ඩ් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. බොන්ඩ් එකක් කියන එක ඉස්සෙල්ලම දැනගන්න ඕන අපි කෝපරේෂන් එකක් හරි ගවර්න්මන්ට් එකක් කියන ඕනම කෙනෙක්ට නිකුත් කරන්න පුළුවන්. කෝපරේෂන් එකක් කියලා කියන්නේ ගොඩක් දුරට මෙතනදී සමාගමක්. දැන් අපි දන්නවා සමාගමක් විසින් නිකුත් කරන බොන්ඩ්ස් තියෙනවා. ඒවලට තමයි අපි කියන්නේ ඩිබෙන්චර්ස් ණයකර කියලා. ඒ වගේම ගවර්න්මන්ට් එකක් විසින් නිකුත් කරන බොන්ඩ්ස් උත් තියෙනවා නේද? ට්‍රෙෂරි බිල්ස් ගන්න බෑ. ඒක බොන්ඩ් එකක් නෙවෙයිනේ. ට්‍රෙෂරි බොන්ඩ්ස් කියලා කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර ඒ වගේ කෝපරේෂන් එකක් හරි එහෙමත් නැත්නම් මොකක් හරි ගවර්න්මන්ට් එකක් හරි ඉෂුව කරන එකක්. හැබැයි long term debt instrument එකක්. ඒ කියන්නේ දිගු කාලීන ණය උපකරණයකට තමයි අපි කියන්නේ බොන්ඩ් එකක් කියලා. එතකොට දැන් ඔන්න බොන්ඩ් එක කියන එක දන්නවා. ඒක තමයි පළවෙනිම ඩෙෆිනිෂන් එක අපි ඉගෙන ගත්ත ටර්ම්ස් යටතේ. ඊට පස්සේ දෙවෙනියට බලන්න ඕන මොකද්ද මේකේ තියෙන මේ මැචියුරිටි වැලියු එක කියලා කියන්නේ කියලා. මැචියුරිටි වැලියු එක කියලා කියන්නේ ඕනෑම බොන්ඩ් එකක් ගන්නකොට ඒ බොන්ඩ් එක මතු පිට අපිට අගයක් සටහන් කරලා තියෙනවා. මේ කාලයක් වෙනකන් ඔයා මේ බොන්ඩ් එක තියාගෙන ඉන්න මේ කාලේ ඉවර වුණාම ඔයා බොන්ඩ් එකට මෙන්න මේ ගාන මැචුවර් කරගෙන ගන්න. ඒ කියන්නේ ෆේස් වැලියු එක කවදක හරි අපිට ඒ බොන්ඩ් එක තියාගෙන අන්තිම කාලෙ වෙනකොට ගන්න පුළුවන් නගේ බොන්ඩ් එක දීලා අපිට ගන්න පුළුවන් නගේ තමයි අපි කියන්නේ මැචියුරිටි වැලියු කියලා. අපි දන්නවනේ මැචුවර් වෙනවයි කියලා කියන්නේ මොකක්ද කියන්නේ යල් පැන්නහම යල් පිරුණහම කල් පිරුණහම අපිට ලැබෙන අගය. දැන් ගොඩක් බොන්ඩ්ස් තියෙනවා. ඒ බොන්ඩ්ස් වල ෆේස් වැලියු එකේ ගොඩක් දුරට තියෙන මැචියුරිටි වැලියු එක තමයි 1000. ගොඩක් බොන්ඩ්ස් වල ගාණ තමයි 1000. එහෙම නොවෙන බොන්ඩ්ස් උත් තියෙනවා. ඒතර දැන් බොන්ඩ් එකක් කියලා කියන්නේ දන්නවා මැචියුරිටි වැලියු එක කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවා. මැචියුරිටි වැලියු එකට තමයි කියන්නේ ෆේස් වැලියු එක කියලා. ඊට පස්සේ ඊළඟ එක තමයි අපි බලන්න ඕන මොකද්ද මේ කූපන් රේට් එක කියලා කියන්නේ කියලා. කූපන් රේට් එකක් කියලා කියන්නේ අපි දන්නවා අපි නිකන් නෙවෙයි මේ දේවල් වල ආයෝජනය කරන්නේ නේ අපිට මොකක් හරි ආදායමක් තියෙන්න ඕනේ. එතකොට මේ බොන්ඩ් එකක් සම්බන්ධයෙන් එන ප්‍රධානතම ආදායම තමයි අපිට මොකද්ද අපේ තියෙන ඉන්ටරෙස්ට් එක. එතකොට අපි ෂෙයා එක මේ ඉන්වෙස්ට් කරා කියමු ෂෙයා එක ලැබෙන අපිට ලාභාංශයක් ඩිවිඩන්ඩ් එකක්. හැබැයි මේ කියන බොන්ඩ් එක අපි ඉන්වෙස්ට් කරොත් අපිට ලැබෙන්නේ මොකද්ද? කූපන් ඉන්ටරෙස්ට් එකක් තමයි තියෙන්නේ. අන්නේ කූපන් ඉන්ටරෙස්ට් එක ලැබෙන කූපන් රේට් එක කූපන් පොලි ප්‍රතිශතය කොච්චරයිද කියන එක තමයි කූපන් රේට් එක කියලා කියන්නේ. ඊට පස්සේ ඒක තමයි කූපන් රේට් එක කියලා කියන්නේ. ඊට පස්සේ බලන්න ඕන තව රේට් එකක් තියෙනවා අපිට. ඒක තමයි ඩිස්කවුන්ට් රේට් එක කියලා කියන්නේ. ඩිස්කවුන්ට් රේට් එකක් කියලා කියන්නේ අපි මොකක් හරි ආයෝජනයක් කරන්න යනකොට අපි බලන්න ඕන ඒකේ තියෙන පිරිවැය කොහොමද අපිට මේක දරන්න පුළුවන්ද අපිට ලැබෙන රිටර්න් එකත් එක්ක බලනකොට මේ කියන පිරිවැය කොස්ට් එක කොහොමද කියලා. දැන් කූපන් රේට් එක කියලා කියන්නේ මොකද්ද? අපිට ලැබෙන ආදායම. ඒ කියන්නේ අපිට ලැබෙන කූපන් ඉන්ටරෙස්ට් එක. එහෙනම් අපි ඒ වගේ මේකේ තියෙන පිරිවැය බලන්න ඕන. ඩිස්කවුන්ට් රේට් එක බලන්න ඕන. ඒතර ගොඩක් දුරට කියනවා ඩිස්කවුන්ට් රේට් එක තුලින් රිෆ්ලෙක්ට් කරන්නේ මොකක්ද අපේ තියෙන කොස්ට් එක. ඒතකොට මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා මේ ඩිස්කවුන්ට් රේට් එක හැදිලා තියෙන්නේ කම්පෝනන්ට්ස් දෙකක එකතුවකින්. එකක් තමයි අපි කියනවා රිස්ක් ෆ්‍රී රේට් එක. අනිත් එක තමයි රිස්ක් ප්‍රීමියම් එක. එහෙනම් ඩිස්කවුන්ට් රේට් equals
risk free rate plus risk premium. discount rate එක හැදිලා තියෙන්නේ risk free rate එකයි risk premium එකයි කියන දෙකේම එකතු වෙන. ඒතර coupon rate එක අපි කිව්වොත් ඒක return එක කියලා අපේ ආදායම කියලා discount rate එක කියලා කියන්නේ අපේ පිරිවැය වගේ කියන්නේ අවම වශයෙන් අපි බලාපොරොත්තු වෙන ගාණ. ඒතර මේ discount rate එකට තව පාවිච්චි කරන්න පුළුවන් වචන අපිට පන්තියේදී උගන්වනකොට මේ උගන්වන මේ capitalization rate එක කියලා කියන්නේ මේකට. hurdle rate කියලා කියන්නේ discount rate එකට. hurdle rate. ඊට පස්සේ required rate of return කියලා කියන්නේ discount rate එකට නේද? opportunity cost of capital කියලා කියන්නේත් මේකට. opportunity cost of capital, hurdle rate, required rate of return, capitalization rate ඔය ඕන දෙයක් කියන්නේ discount rate එකට තමයි. ඒතකොට පේපරේ මොන විදියට ආවත් අපි දැනගන්න ඕනේ මේ කියන්නේ අපිට යන cost එක අපි අවම වශයෙන් බලාපොරොත්තු වෙන ගාණ කියලා. ඊට පස්සේ දැන් ඒ ටර්ම්ස් වල කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? නිකන් සරල දේවල් නේද? ඊට පස්සේ අපි යමු දැන් මං කියවනේ බොන්ඩ්ස් වලත් එක එක ටයිප්ස් තියෙනවා කියලානේ. එතකොට ඒකෙන් පළවෙනි ටයිප් එක තමයි අපි කියන්නේ මොකද්ද? පර්පචුවල් බොන්ඩ් එකක්. මං කියවනේ බොන්ඩ් එකකට තියෙන්න ඕන සාමාන්‍යයෙන් කල්පිරෙන කාලයක්. ඒතර සමහර බොන්ඩ්ස් තියෙනවා ඒ වලට කල්පිරෙන කාලයක් නැහැ. අනාවර්තව ඒ කියන්නේ අනන්තයක් වූ කාලය කියලා අපිට අවශ්‍ය නම් මැරෙනකම් මේක තියාගෙන ඉන්න අපිට පුළුවන් එක මැරෙනකම් තියාගෙන ඉන්න. ඒක තමයි කියන්නේ bond that never matures. ඒ කියන්නේ ඒක බොන්ඩ් එකක් ඒක කවදාවත් කල් පිරෙන්නේ නැහැ. it has an infinite life. infinite කියලා කියන්නේ මොකද්ද? infinite කියලා කියන්නේ අනන්තයක්. ඒ කියන්නේ ඒකේ කවදාවත් ඉවරයක් නැහැ. අපරිමිතයි, අනන්තයි. ඒකේ කාලය. හරිද? අපි තියා ගන්නකම් අපේ ළඟ අපිට ඒකට රිටර්න් එක අපිට ලැබෙන ඉන්ටරෙස්ට් එක අපිට ලැබෙනවා. ඒතර මේක වැලියු කරන්නේ කොහොමද කියලා බලන්න. මේක හරිම ලේසි අපිට ගිය සෙම් එකෙත් මේක කියලා දුන්නා. මේක වැලියු කරනකොට අපි කරන්න ඕන දැන් මේ V කියලා අකුරක් තියෙනවනේ මේකේ ස්ලයිඩ් එකේ ඔයගොල්ලන්ට පේනවනේ. V කියලා කියන්නේ හැමතිස්සෙම මොකද්ද දන්නවද? මං අර කිව්වේ intrinsic value එක. intrinsic value එක කියලා කියන්නේ මොකද්ද? present value of the future cash flows කියන එක තමයි ওই V කියන එකෙන් ඉදිරිපත් වෙන ඕන හොඳට මතක තියාගන්න මේ පාඩමේ පුරාවටම අපි value කියලා ගණනය කරන්නේ මොකද්ද present value of the future cash flows කියන එක තමයි ගණනය කරන්නේ. එතකොට අපිට පේනවා දැන් මේකෙදි කරන්න ඕන අපිට future එකේදී ලැබෙන cash flows වල වර්තමාන අගයනේ ගන්න ඕනනේ. එතකොට future එකේදී ලැබෙන අපිට cash flows වෙන්නේ මොනවද? interest rate එක විතරයි. ඇයි අපි ඉන්ට්‍රස්ට් රේට් එක විතරයි කියලා කියන්නේ අපි දන්නවද මේක මැචුවර් වෙන කාලයක් නෑ මේක අනන්තයක් දක්වා යනවනේ එහෙනම් අපිට ඉන්ට්‍රස්ට් රේට් එක විතරයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒ ඉන්ට්‍රස්ට් රේට් එක අපි දන්නවනේ හැබැයි ටයිම් වැලියු ඔෆ් මනි කියලා එකක් තියෙනවා. එතකොට අපි ඒක අනිවාර්යයෙන්ම ඩිස්කවුන්ට් කිරීමක් කරන්න ඕන. එතකොට මේ ඩිස්කවුන්ට් කරන්න තමයි අපි ඉස්සෙල්ලා කියුනේ ඩිස්කවුන්ට් රේට් එකක් අපි ගණනය කරගන්නවා කියලා ඒක පාවිච්චි කරන්නේ. එතකොට අපි පළවෙනි අවුරුද්දේ අපි හිතමු අවුරුද්දෙන් අවුරුද්ද අපිට ඉන්ට්‍රස්ට් එක ලැබෙනවා කියලා පළවෙනි අවුරුද්දේ ඉන්ට්‍රස්ට් එක අරගෙන අපි මොකද කරන්නේ ඒක ඩිස්කවුන්ට් කරනවා. ඒක තමයි කියන්නේ i බෙදීම 1 kd වල පළවෙනි බලය. ඒ විදිහට අපිට පුළුවන් 2 3 අනන්තයක් වෙනකම ගණනය කරන්න. මේක කරන්න පුළුවන් දෙයක්ද? බෑ. අමාරුවෙන් අපි කොහොමද දන්නේ කවද මේක ඉවර වෙයිද? ඒ නිසා අපිට මේක ගණනය කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ reduced form එක ලේසි ක්‍රමයක් දීලා තියෙනවා. හරිම ලේසි. අපිට අපි වාර්ෂිකව නම් මේක ගණනය කරන්නේ වාර්ෂික ඉන්ටරෙස්ට් එක ගන්න ඕනේ. ඒ කියන්නේ කූපන් ඉන්ටරෙස්ට් එක තියෙන්නේ. අන්නේ කූපන් ඉන්ටරෙස්ට් එක අරගෙන අපි ඒක බෙදන්න ඕන මොකකින්ද කූපන් රේට් එකෙන් බෙදන්න ඕන. ඩිස්කවුන්ට් රේට් එකෙන්. එහෙමත් නැත්නම් අපි කියනවා මේකට required rate of return එකෙන් තමයි බෙදන්න ඕන. ඒ විදිහට අපිට හොයාගන්න පුළුවන් මේ කියන perpetual bond එකේ තියෙන intrinsic value එක කොච්චරයිද කියලා. හරිනේ ඕක තමයි දැන් perpetual bond. හැමෝටම තේරුණා නේද perpetual bond කියන එක? එතකොට මේක තමයි තියෙන ගාණ. එතකොට අපි මේක හොඳට ඉස්සෙල්ලා කියවමු. හරිම ලේසි. Bond P has a rupees 1000 face value and provides an 8% coupon. අන්න බලන්න මේකේ මුහුණත අගය 1000යිලු, coupon rate එක 8යිලු. The appropriate discount rate is 10%. discount rate එක 10%යිලු. දැන් අපිට කියනවා value එක හොයන්න කියලා. value එක කියලා කියන්නේ present value of the future cash flows. එතකොට අපි කරන්න ඕන දැන් මම කියවන සූත්‍රය මොකද්ද? I බෙදීම KD කියන එක. ඒතර දැන් මේක අපි I කියන එක හොයා ගන්න ඕනනේ. ඒතර මේක I කියන එක හොයා ගන්න නම් අපි කරන්න ඕන කූපන් ඉන්ටරෙස්ට් එකනේ හොයා ගන්න ඕන. අපි ෆේස් වැලියු එක තමයි වැඩි කරන්න ඕන කූපන් රේට් එකේ. ඒතර ෆේස් වැලියු එක 1000යි. ඒක 108න් වැඩි කරනවායි කියලා කියන්නේ අපිට එනවා කීයක්ද ගන්න? 80ක් එනවා. මේ තියෙන අන්තිමට V කියලානේ කැල්කියුලේට් කරලා 80ක් එනවා. ඒ 80 අපි බෙදන්න ඕන මොකකින්ද ඩිස්කවුන්ට් රේට් එකෙන් තමයි බෙදන්න ඕනේ 110 වෙනවා. එතකොට එනවා අපිට මොකද්ද රුපියල් 800ක් එනවා මේ කියන බොන්ඩ් එකේ තියෙන අගය.
පොඩ්ඩක් විනාඩියක් ඉන්න පුළුවන්ද? පොඩ්ඩක් ඉන්න. එතකොට මෙහෙමයි. දැන් මේක එතකොට අපිට පුළුවන් කොතනද I කියලා එකක් තියෙන්නේ. I කියලා කියන්නේ මොකද්ද? කූපන් ඉන්ටරෙස්ට් එක තමයි I කියලා තියෙන්නේ. I කියලා කියන්නේ මොකද්ද? I කියලා කියන්නේ කූපන් ඉන්ටරෙස්ට් එක. අපිට පේනවනේ අර I කියලා ගණනය කරලා තියෙන්නේ මොකද්ද? අපේ ෆේස් වැලියු එක 1000ක් තියෙනවා. ඒකෙන් 108ක් කියලා කියන්නේ කූපන් රේට් එක. අන්න අපි කූපන් ඉන්ටරෙස්ට් එක හොයාගත්තා. කූපන් රේට් එක නෙවෙයි කූපන් ඉන්ටරෙස්ට් එක අපේ. හොඳේ. අපිට ඒ කියන්නේ අපි හිතමු අවුරුද්ද ගානේ කියලා අපි කූපන් ඉන්ටරෙස්ට් එක ගණනය කරන්නේ. ඒ කූපන් ඉන්ටරෙස්ට් එක ගණනය කරනකොට අවුරුද්දකට අපිට මේකට කීයක් ලැබෙනවද කියන එක. හරිද? ඒක තේරුණා නේද? ඒක ලේසි. I කියන එක බෙදන්න තියෙන්නේ KD කියන එකෙන්. අපි I හොයාගත්තේ කොහොමද? ෆේස් වැලියු එක 108න් වැඩි කරලා ඊට පස්සේ KD කියලා කියන්නේ මොකද්ද? 110 කියන එක. එතකොට අපිට එනවා වැලියු එක කීයක්ද? 800ක් එනවා වැලියු එක. හරිනේ. එහෙනම් දැන් පර්පෙචුවල් බොන්ඩ් කාටවත් ප්‍රශ්නයක් නෑද? නෑ නේද? ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් දැම්ම අහන්න. මේව සරල ඒවානේ. එතකොට ඒ වලින් තමයි අපිට ලකුණු ගන්න පුළුවන්. සංකීර්ණ ඒවාට වඩා. ප්‍රශ්නයක් නෑ නේද කාටවත්? මට දන්නේ අනිත් අයට නෑ නේද? නැහැ. හ්ම්. තාම එහෙනම් ඉන්නේ මුල් ටිකේනේ. අපි එහෙනම් යමු ඉස්සරහට. හොඳේ ප්‍රශ්නයක් තියෙනවා ටක් ගාලා අහන්න ඕන. ඊට පස්සේ දැන් ඒක අපි කිව්වේ දැන් ඔය කතා කරේ අපි කිව්වා බොන්ඩ්ස් වල එක එක වර්ග තියෙනවා කියන්නේ. දැන් ඔය කතා කරේ මොකද්ද? ඔහොම පොඩ්ඩක් ඉන්න. ඔව් ඔව්. එතකොට දැන් අපි කියනවා මේ දෙවෙනි වර්ගය. හරිද? දෙවෙනි වර්ගය මොකද්ද? non zero coupon paying bond එකක් කියන එක. non zero coupon paying bond එකක් කියලා කියන්නේ මොකද්ද? දැන් zero coupon paying bond එකක් කියලා කියන්නේ අපිට කිසිම මේ කූපන් ඉන්ටරෙස්ට් එකක් ලැබෙන්නේ නැති එකක් තමයි සීරෝ කූපන් පේයින් බොන්ඩ් එකක් කියලා කියන්නේ. හැබැයි non zero coupon paying bond එකක් කියලා කියන්නේ අපිට කූපන් ඉන්ටරෙස්ට් එකක් ලැබෙනවා. හැබැයි මේ non zero coupon paying bond එකේ තියෙන විශේෂත්වය තමයි අපිට දීලා තියෙනවා යම් නිශ්චිත කාල සීමාවක් මෙන්න මේ කාලෙදී මේක මැචුවර් වෙනවයි කියලා. දැන් මතකයිනේ perpetuity එකේදී මැචුවර් පීරියඩ් එකක් දීලා තිබ්බේ නෑනේ නේ. හැබැයි non zero coupon paying bond එකේදී කියනවා මේ බොන්ඩ් එක ඔයා තියාගන්න අවුරුදු 5ක් වෙනකම් විතරයි. 6ක් වෙනකම් විතරයි. එතකොට අපි කැල්කියුලේට් කරන්න ඕන වැලියු එක අවුරුදු 6ට. එහෙමත් නැත්නම් අවුරුදු 5ට. එතකොට අපි බලමු කොහොමද මේ වැලියු එක ගණනය කරන්නේ කියලා. එතකොට මේ වැලියු එක ගණනය කරනකොට ඉස්සෙල්ලම තියෙනවා මොකද්ද? ඉන්ටරෙස්ට් එක තියෙනවා. හරිද? ඉන්ටරෙස්ට් එක අපිට අවුරුද්ද ගානේ ලැබෙනවනේ නේද? අපි හිතමු අවුරුදු 5කට කියලා අපි ওই බොන්ඩ් එක අරගෙන තියෙන්නේ. අවුරුදු 4ක් යනකම් අපිට ඉන්ටරෙස්ට් එක ලැබෙනවා. එතකොට ඒ I කියන එක තියෙනවනේ. ඒ I කියන එක අර වෙනද වගේම ටයිම් වැලියු ඔෆ් මනි තියෙන නිසා අපි ඩිස්කවුන්ට් කරන්න ඕන. ඒ නිසා තමයි I බෙදීම 1 KD කියලා ගත්තේ. ඒ විදිහට අවුරුදු අපි කිව්වේ අවුරුදු 6කට කියලානේ. අවුරුදු 5ක් වෙනකම්ම ගණනය කළා. හැබැයි අන්තිම අවුරුද්දේ එන අපිට කෑෂ් ෆ්ලෝ එක වෙන්නේ ඉන්ටරෙස්ට් එක විතරයිද? නෑ. අපිට ලැබෙනවා අන්තිම අවුරුද්දේ මැචියුරිටි වැලියු එකක්. එහෙනම් අපි ඩිස්කවුන්ට් කරලා ගන්න මුළු කෑෂ් ෆ්ලෝ එක අන්තිම අවුරුද්ද ලැබෙන මොකද්ද? I plus MV. MV කියලා කියන්නේ මොකද්ද? මැචියුරිටි වැලියු එක. මැචියුරිටි වැලියු එකක් ලැබෙනවා. ඒ වගේම ඉන්ටරෙස්ට් එකක් ලැබෙනවා. අන්න ඒ දෙකම ඩිස්කවුන්ට් කරලා තමයි ගන්න ඕන අන්තිම පීරියඩ් එකේ. එතකොට ඒ විදිහට තමයි ගණනය කරන්නේ. දැන් මේකත් ප්‍රශ්නයක්නේ අපිටනේ. දැන් අපි හිතුවොත් නිශ්චිත කාලච්ඡේදයක් කියලා තියෙනවා. අවුරුදු 100ක් යනකම්. මොකෝ අපි අවුරුදු 100ක් මෙහෙම ගණනය කරන්නදනේ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? අපි පාවිච්චි කරනවා ටේබල්ස් පාවිච්චි කරලා මේකේ වැලියු එක හොයනවා. එතකොට අපි දන්නවනේ ටේබල්ස් වර්ග දෙකක් තියෙනවානේ. ටේබල්ස් වර්ග දෙකක් කියලා කියන්නේ ෆැක්ටර් ටේබල්ස් තියෙනවා. ඒ වගේම අපි කියනවා නිකන් ෆැක්ටර් නෑ ඇනිවිටි ටේබල්ස් තියෙනවා. ඇනිවිටි නැති නෝමල් ටේබල්ස් තියෙනවා. නෝමල් ටේබල් එකකින් මොකක්ද අපිට කරන්න පුළුවන්? ඒකෙන් කරන්න පුළුවන් එකක් විතරයි. එක කාල පරිච්ඡේදයක එකක් විතරක් එක කෑෂ් ෆ්ලෝ එකක් විතරක් අපිට පරිවර්තනය කර ගන්න පුළුවන්.
අද දවසට. ඒ කියන්නේ ඩේට් එක බිඳුවට. ඒ කියන්නේ තේරෙනව දන්නවනේ ඔයගොල්ලෝ ප්‍රසන්ට් වැලියු කියන දේවල් ගණනය කරන්නේ මොකද කියලානේ. ඒ කියන්නේ අද තියෙන අද වගේට ගන්න. හරිද? එතකොට ඉන්ටරෙස්ට් එක එහෙම බෑනේ. දැන් මැචියුරිටි වැලියු එක ප්‍රශ්නයක් නෑ. මැචියුරිටි වැලියු එක ලැබෙන අන්තිම අවුරුද්ද විතරයිනේ. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රසන්ට් වැලියු ඉන්ටරෙස්ට් ෆැක්ටර් එක. හැබැයි මේ ඉන්ටරෙස්ට් එක මොකද්ද වෙන්නේ? ඉන්ටරෙස්ට් එක හැම අවුරුද්දෙම අපිට ලැබෙනවා. ඉතින් අපිට ඒකේ ඇනිවිටි එකක් විදිහට ගන්න පුළුවන්. මොකක්ද ඇනිවිටි එකක් කියලා කියන්නේ මොකද්ද? ඔකට කියන්නේ වාර්ෂිකයක් කියලා. එකම අගයක් අපිට කාල පරිච්ඡේදය ගානාවක් පුරාවට එකම අගයකට ලැබෙනවා නම් ඒක තමයි අපි කියන්නේ වාර්ෂිකයක් කියලා. ඒතර වාර්ෂිකයක් තියෙනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් normal interest factors නෙමෙයි present value interest factor annuity එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට තේරෙන්න ඕනි KD ගන්න මොකද්ද අපිට දීලා තියෙන interest rate එක. N කියලා ගන්න මොකද්ද? KD කියලා ගන්න අපිට දීලා තියෙන interest rate එක. N කියලා ගන්න අපිට දීලා තියෙන අවුරුදු ගාන. හරිද? එහෙනම් තේරෙනවා ඉන්ටරෙස්ට් එක ගන්නව කොහොමද present value interest factor annuity tables වලින් ඊට පස්සේ maturity value එක. ඉතින් එක අවුරුද්දක යන්නේ maturity value එක ලැබෙන්නේ. එතකොට ඒක ගන්න පුළුවන් අපිට present value interest factor table එකේ. ඒක තේරුණාද හැමෝටම? ඉන්ටරෙස්ට් එක හැම අවුරුද්දෙම වාර්ෂිකයක් විදිහට ලැබෙන නිසා ඔව් එතකොට මේ ඉන්ටරෙස්ට් එක අපිට ඇනිවිටි විදිහට ගන්න පුළුවන්. මැචියුරිටි වැලියු එක මොකද්ද කරන්න පුළුවන්? මැචියුරිටි වැලියු එක අපිට නිකන් නෝමල් ටේබල් එකකින් ගන්න පුළුවන්. හරි නෝමල් ටේබල් එකේ මැචියුරිටි වැලියු එක ගත්තා. ඉන්ටරෙස්ට් එක ඇනිවිටි ටේබල් එකෙන් ගත්තා. තේරුණා නේද? ඒක ලේසියි ඔයගොල්ලෝ දන්නවා ඒක. ප්‍රශ්න තියෙනම් අහන්න ටක් ගාලා. ඔයගොල්ලෝ අර අත උස්සන රේස් හෑන්ඩ් මොකද්ද එකක් තියෙනවනේ අන්න ඒක කරන්න. එතකොට මම කියන්නම් මොනවා හරි ප්‍රශ්න තියෙන අහන්න. එතකොට මේකට අපිට එක්සැම්පල් එකකුත් දීලා තියෙනවා. එක්සැම්පල් එක ගොඩක් දුරට ඉතින් විභාගෙට වගේ ගණන් හැදෙනකොට අපි අර සූත්‍ර දදා ඉන්නේ අපි ටේබල්ස් වලින් තමයි හදන්නේ. දැන් මේ ගානත් හදලා තියෙන මොකකින්ද ටේබල් එකකින් බලන්න. Bond C has a 1000 face value and provides an 8% annual coupon for 30 years. The appropriate discount rate is 10%. What is the value of the coupon bond? මේගොල්ලෝ කියලා තියෙනවා මේකේ මුහුණතාගේ face value එක 1000යි මේකේ කූපන් රේට් එක තියෙනවා කීයක්ද 108ක් තියෙනවා. මේ බොන්ඩ් එක තියාගෙන යනවා අවුරුදු 30ක්. දැන් මේකේ කියලා තියෙනවද අපිට මේක මේව බොන්ඩ් එකක් කියලා non zero coupon paying බොන්ඩ් එකක් කියලා? නෑ. හැබැයි අපි අඳුර ගන්නවා non zero coupon paying බොන්ඩ් එකක් කියලා 30 years කියලා අපිට නිශ්චිත අවුරුද්දක් දීලා තියෙනවා නේද? අපිට නිශ්චිත අවුරුද්දක් දීලා නැත්නම් අපිට කියලා කිව්වොත් ඉන්ෆිනිටි කියලා එතකොට අපි දැනගන්න ඕනේ ඒක එහෙනම් perpetuity ඉස්සර ගණනය කරපු එක. දැන් මේකෙදි මොකක්ද වෙලා තියෙන්නේ 30 years කියලා කියන්නේ නිශ්චිත අවුරුද්දක් දීලා නිසා අපි අඳුර ගන්නවා මේක non zero coupon paying bond එකක් කියලා. එහෙනම් non zero coupon paying bond එක අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් intrinsic value එක. කියන්නේ ෆියුචර් එකේදී අපිට ලැබෙන cash flows වල present value එක හොයාගන්න පුළුවන් tables පාවිච්චි කරලා. දැන් බලන්න අර මං කිව්ව විදිහට හරිද ඉස්සෙල්ලම අපි ඉන්ටරෙස්ට් එක මේ කැල්කියුලේට් කරගන්නවා. ඉන්ටරෙස්ට් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද? අපේ ෆේස් වැලියු එක තියෙනවනේ 1000 නේ. ඒක වැඩි කරන්න ඕන අපි 100ට 8න් ඇනුවල් එකෙන්. අර ඉස්සෙල්ල කරපු වැඩේම තමයි. එතකොට අපිට හොයාගන්න පුළුවන් මොකද? ඇනුවල් ඉන්ටරෙස්ට් එක කොච්චරයිද කියලා. කූපන් ඉන්ටරෙස්ට් එක. මං කිව්වා කූපන් ඉන්ටරෙස්ට් එක කියලා කියන වාර්ෂිකයක්. වාර්ෂිකයක් කියලා එකම ගාණෙන් අපිට අවුරුදු ගානාවෙම ලැබෙනවා දිගටම. එතකොට අපි ගන්න පුළුවන් අපිට ඇනිවිටි ටේබල්ස් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද ඇනිවිටි ටේබල් එකේ හොයන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ නේ ටේබල් එකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක තියෙන n. n කියලා ගන්න ඕන අපි අපේ අවුරුදු ගාන. දැන් මේකේ පැත්තේ තියෙනවා මොකද්ද? අපේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක. ඩිස්කවුන්ට් රේට් එක කීයද? 10%යි කියලා. එහෙනම් මේ ටේබල් වලින් ඒ අගේ හොයාගත්ත මේක ඇවිල්ලා තියෙනවා 9.427ක්. ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? මැචියුරිටි වැලියු එක ගන්නවා present value interest factor table එකෙන්. මොකද මැචියුරිටි වැලියු එක වාර්ෂිකයක් විදිහට අපිට දිගටම ලැබෙන්නේ නැහැ නේ. අන්තිම අවුරුද්දේනේ ලැබෙන්නේ. එතකොට ඒක අපිට පුළුවන් present value interest factor table එකෙන් හොයන්න. ඒකත් අර විදිහටම තමයි 100ට 10යි 30යි. හරිද? ඔන්න ඕක සුළු කරාම බලන්න හොඳට සුළු කරලා තියෙන්නේ කොහොමද කියලා. ওই දෙකේම එකතුව ඉන්ටරෙස්ට් එකේ ඊට පස්සේ මැචියුරිටි වැලියු එකේ ප්‍රසන්ට් වැලියු දෙකේම එකතුවෙන් තමයි 811.760ක් 16ක් කියලා අපිට වැලියු එක ඇවිල්ලා තියෙන්නේ. ඒක තේරුණානේ? ඔන්න එහෙම තමයි
non zero coupon pain bond එකක් value කරන්නේ අපි. හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ value කරනවයි කියලා කියන්නේ මොකද්ද? present value of the future cash flows කියන එක තමයි value කරනවයි කියලා කියන්නේ. ඊට පස්සේ ඔන්න අපි calculate කරපු එකේ අනිත් පැත්ත තියෙනවා. තව type එකක් තමයි zero coupon bond එකක් කියලා කියන්නේ. ඒ zero coupon bond එකක් කියලා කියන්නේ pays no interest කිසිම interest එකක් අපිට දෙන්නේ නැහැ නේ. එතකොට මේකේ තියෙන දැන් මාර වැඩක් නේ. අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් අපිට මොකක් හරි රිටර්න් එකක් තියෙන්න එපා. ඉන්ටරෙස්ට් එකක් දෙන්නේ නැත්නම් මොනකටද අපි මේ වගේ එකක ආයෝජනය කරන්නේ? මේවල කියනවා මොකද්ද? මේවල ඩිස්කවුන්ට් කිරීම නිසා අපිට වාසියක් අත් වෙනවා. දැන් මෙහෙමයිනේ දැන් අපේ මැචියුරිටි වැලියු එක ගහලා තියෙනවා මේකේ 1000යි කියලා. අපිට මේ බොන්ඩ් එක විකුණන්නේ කීයටද දන්නවද? 700ට. දැන් මැචියුරිටි වැලියු එක 1000යි. දැන් කට්ටිය කියනවනේ මං අඩු ගානට මේ මං අඩු ගානට බොන්ඩ් එකක් ගත්තා මං අඩු ගානට මෙහෙම ගත්තා කියලා කවදාවත් මැචියුරිටි වැලියු එක ෆේස් වැලියු එක වෙනස් වෙනවද? නෑ. අපි ගන්න ගාන තමයි. එයා අපිට විකුණන ගාන තමයි අඩු වෙන්නේ. එතකොට මේ 1000 කියලා ගහලා තියෙන ෆේස් වැලියු එකක් කියන එක එයා විකුණන්නේ අපිට කීයද? 700කට. එහෙනම් අපිට පේනවා 1000ට විකුණන එකක් තමයි මේ මට 700ට ලැබුණේ. එහෙනම් මට ලැබෙන ප්‍රීමියම් එක නේද? මට ලැබෙන ප්‍රීමියම් එක තමයි මට තියෙන එකම රිටර්න් එක මේ zero coupon bond එකනේ. 1000ට තියෙන එකක් 700ට ලැබුණා. ඒ කියන්නේ ඒ 300 තමයි මට තියෙන එකම ප්‍රීමියම් එක. ඒක තමයි මගේ එකම රිටර්න් එක. ඒක තමයි කියන්නේ නේද? form of price appreciation එක නිසා price appreciation එක නිසා තමයි අපිට මොකක් හරි රිටර්න් එකක් ලැබෙන්නේ. ඒක තමයි අර්ථය සාමාන්‍යයෙන්. හරි. ඒ කියන්නේ ඩිස්කවුන්ට් රේට් එකකට විකුණනවා. ඩිස්කවුන්ට් රේට් එකකට විකුණනවායි කියලා කියන අඩු ගාණට අපිට ගන්න පුළුවන්. දැන් මේකේ තියෙන්නේ අපිට ඉන්ටරෙස්ට් එකක් ලැබෙනවද නැහැනේ. මේකේ තියෙන අපේ මැචියුරිටි වැලියු එක විතරයිනේ. එහෙනම් අපේ කෑෂ් ෆ්ලෝ එක එකම ජනනය වෙන කෑෂ් ෆ්ලෝ එක වෙන්නේ මොකද්ද? අන්තිම අවුරුද්දට ලැබෙන අපේ මැචියුරිටි වැලියු එක විතරයි. එතකොට ඒක අපිට තියෙන්නේ මොකද්ද? ඩිස්කවුන්ට් කරලා ගන්න මැචියුරිටි වැලියු එක. ඒක බෙදන්න ඕන 1 KD වල n වෙනි බලය. හරිද? එතකොට මේකේ මේකත් අපිට අර විදිහට කරන්න පුළුවන්. අර ඉස්සෙල්ලා වගේ අපිට මැචියුරිටි වැලියු එක මොකද කරන්න පුළුවන්? ප්‍රසන්ට් වැලියු ඉන්ටරෙස්ට් ෆැක්ටර් ටේබල් එකෙන් හොයාගන්න පුළුවන් නේද? අපි හිතමු දැන් මේ බොන්ඩ් එක අපි අවුරුදු 10ක් තියාගෙන ඉන්නවයි කියලා. 100% ඩිස්කවුන්ට් රේට් එක යටතේ 100% අවුරුදු 10 n කියලා කියන්නේ 10. හරිද? ඒ විදිහට ගන්න තියෙන්නේ. ඒක බොන්ඩ්. හරිද? මේකේ කෙලින්ම දීලා තියෙනවා මොකද්ද? මේක ඇවිල්ලා මොකද්ද? zero coupon pain bond එකක් කියලා. එහෙනම් zero coupon pain bond එකක් නම් අපි දැනගන්න ඕන අපිට තියෙන එකම රිටර්න් එක මොකද්ද? maturity value එක විතරයි. එහෙනම් අපි කරන්න ඕන අපේ maturity value එක discount කරලා ගන්න ඕන. ඒක විතරයි අපේ රිටර්න් එක වෙන්නේ. ඒක තමයි අපේ present value of the future cash flows වෙන්නේ. එතකොට මොකද කරන්නේ? මේ 1000 ගන්නවා. ඒ 1000 කියන එක present value interest factor එක. අවුරුද්ද කියන්නේ මේක ලැබෙන්නේ annuity එකක් නෙවෙයිනේ. එහෙනම් interest factor table එකේ අපිට දීලා තියෙන ඩිස්කවුන්ට් රේට් එක කීයයිද 100ට 10. අපිට තියෙන ඊයර් එක කීයයිද 30. එතකොට ඒක ඩිස්කවුන්ට් කරලා ගන්නවා. එතකොට අපේ වැලියු එක වෙන්නේ කීයයිද 57යි. එකක් තේරුණානේ දැන් ඔන්න ඔය බොන්ඩ්ස් වල මේ ටයිප්ස් තමයි මම ඔය කිව්වේ. ඊට පස්සේ දැන් ඔය හැමදේම අපි කතා කරේ අපි හිතුව නිකන් හැමදේම ලැබෙන ඉන්ටරෙස්ට් එක අපිට ලැබෙන්නේ ඇනුවලි. වර්ෂ විදියට තමයි. හැබැයි සමහර වෙලාවට තියෙනවා මොකද සෙමි ඇනුවල් විදියට අපිට ඉන්ටරෙස්ට් එක ලැබෙන ඒවා. ඒ වගුව ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් මගේ ළඟ වගුව නැහැ. වගුව ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් මොකද්ද කරන්න ඕන? වගුවේ මේ උඩ තියෙන අපේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක කොච්චරයිද කියලා. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ හොරිසොන්ටල් පැත්තට හරහට තියෙන ඩිස්කවුන්ට් ෆැක්ටර් එක. ඊට පස්සේ පීරියඩ් එක තියෙන්නේ මොකද්ද? වර්ටිකල් විදිහට සිරස් අතට. අපි හරියට ගන්න බලන්න. ඒ කියන්නේ හරි පීරියඩ් එක ගන්න ඕන, හරි ඩිස්කවුන්ට් රේට් එක ගන්න ඕන. ඒ දෙක හරියට ටැන්ජන්ට් වෙන තැන. ඒ දෙක ඇවිල්ලා හරියට වැටෙන තැන තියන අගය තමයි අපි ගන්න ඕන මොකක් හරි අපේ ඒ කියන්නේ ඒ අගයේ විදියට. තේරෙනව නේද? කරලා තියෙනවනේ පන්තිය මතක ඇති ඔයගොල්ලන්ට. උඩින් තියෙනවා ඉන්ටරෙස්ට් රේට් එක ඊට පස්සේ පැත්තෙන් තියෙනවා මොකද පීරියඩ් එක. ඒතකොට විභාගෙදී අපිට මේ ටේබල් එක දෙනවා. ඒකේ ගහලා තියෙනවා පීරියඩ් එක මේක ඩිස්කවුන්ට් ෆැක්ටර් එක මේක. ඒතකොට අපිට තියෙන්නේ හොයාගන්න මේ අඩි රූලක් තියලා හරි කොහොම හරි හොයාගන්න තියෙනවා. වගු උපරිම තියෙන පීරියඩ් 20කට විතරයිනේ කියලා. ඔව් දැන් අපිට ආවනේ 30 කියලා එකක් නේ. ඒතකොට ඒක සර් පන්තියේදී කිව්වා ඒක මේ විභාගෙදී එහෙම දේවල් වෙන්නේ නැහැ. හොඳේ විභාගෙදී එහෙම දේවල් වෙන්නේ නැහැ. එතකොට මේ තියෙන එක තමයි සර් දෙන්නේ. ඒ කියන්නේ අපිට 40 අවුරුද්ද කියලා තිබ්බොත් එතකොට ඒ ෆැක්ටර්ස් ඒ අදාළ කෑල්ල අරන් තමයි දෙන්නේ. දැන් මේක අපි කියනවනේ මේ
අවුරුදු 20කට විතරක් නෙවෙයිනේ හදලා තියෙන්නේ. ගොඩක් අවුරුදු ගානකට හදපු මේකනේ මේ සර් දීලා තියෙන්නේ මේකේ කෑල්ලක් විතරයිනේ. ඒතකොට එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කෑල්ලක් දෙනවම තමයි. හරිද? ඊට පස්සේ දැන් ඒක කරා. හරිද? ඊට පස්සේ ඊළඟට අපිට තියෙන semi annual compounding කියන එක. එතකොට මේ semi annual compounding එකක් කියලා කියන්නේ අර මං කිව්වා වගේම ඉන්ටරෙස්ට් එක අපිට ලැබෙනවා මාස 6කට සැරයක්. එතකොට අපි මොකද්ද කරන්න ඕන? time value of money කියන එකේ අපි මෙහෙම හිතුවොත් හරිද? නෑ. මෙහෙම හිතුවොත් හරිද? අපි හිතනවා මොකද්ද ඕක එකම ඉන්ටරෙස්ට් එකනේ මොකද ඉතින් මාස 6කට සැරයක් ලැබුණත් එකයි අවුරුද්දකට ලැබුණත් එකයි. එහෙම හිතලා හරියනවද? නෑ. එහෙම හිතලා හරියන්නේ අපි දන්නවා time value of money කියලා එකක් තියෙනවා. අර මාස 6කදී අපිට ලැබෙන අගය විශාල වෙනවා අනිත් මාස 12කට ලැබෙන අගයට